හරි මම ආපහු ඒ ජීවිතේ කියන්නම් මොකද පව කට් එකත් එක්ක යනවා එනවා ඒ නිසා ආපහු සම්බන්ධ වෙද්දි තමයි මේ ප්‍රශ්නේ ආවේ ද්‍රවශීලතා අනුපාත කියන යටතේ මෙහෙම ලියාගන්න ව්‍යාපාරයක කෙටිකාලීන වගකීම් පියවීමේ හැකියාවත් කෙටිකාලීන වගකීම් පියවීමේ හැකියාවත් එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ව්‍යාපාරයට ඇති මූල්‍ය ශක්තියත් මැනීම සඳහා යොදා ගැනෙන අනුපාත ද්‍රවශීලතා අනුපාත ලෙස හඳුනා ගනී. එසේ හඳුනාගනු ලබන ප්‍රධාන අනුපාත දෙකකි. එක ජංගම අනුපාතය දෙක ෂණික වත්කම් අනුපාතය. එක ලියා ගන්න ජංගම අනුපාතය දෙක ෂණික වත්කම් අනුපාතය. එතකොට මේ ජංගම අනුපාතය අපි හොයාගන්න විදිය ලියමු. ජංගම අනුපාතය හොයාගන්න මෙහිම ඒ අර්ථයේ තරුවක් දාලා ලියා ගන්න ජංගම අනුපාතය කියලා. දැන් මේක හොයාගන්නේ ජංගම වත්කම් සහ ජංගම වගකීම් අපි ගන්නවා. ජංගම වත්කම් උඩ ජංගම වගකීම් ඉර යට. මම එදා දුන්නාට ශේෂපත්‍රයේ තිබ්බ මතකයිද? ශේෂපත්‍රයේ මෙතන ජංගම වත්කම් කියලා තිබුණා, මෙතන ජංගම වගකීම් කියලා මෙහෙම තිබුණේ එකතුව. හරි. එතකොට මේ හිතන්නකෝ ව්‍යාපාරයේ ජංගම වත්කම් තිබ්බා 100ක් ජංගම වගකීම් තිබ්බා 50ක්. එතකොට උත්තරය ඇවිල්ලා 2යි. මේක ලියනකොට අපි කියන්නේ 2ට 1යි කියලා. එතකොට කොහොමද එන්නේ 2ට 1යි කියන එකේ අදහස් වෙන්නේ? වත්කම් දෙකකට වගකීම් 1යි. හරිද? වත්කම් දෙකකට වගකීම් 1යි. දැන් උත්තරේ මෙහෙම තිබ්බනම් 50 බෙදීම 100. එනොත් උත්තරේ 0.5යි. ඒකෙන් අදහස් වෙන්නේ 0.5ට 1යි. ඒ කියන්නේ වගකීම් එක දකුණු පැත්තේ තියෙනවා. වගකීම් රුපියලක් තියෙද්දි වත්කම් තියෙන්නේ 750යි. ඒතකොට මෙහෙම එච්චර හොඳ නැහැ. නේද? කෙටිකාලීන වියදම් තියෙනවා රුපියලක්. හැබැයි අපිට මේ කෙටිකාලීන වියදම් පියව ගන්න තියෙන්නේ 750යි. දැන් මේ දවස්වල ආණ්ඩුවට වෙලා තියෙන්නේ නේද? පෙට්‍රල් ටික ගේන්න බෑ, ඩීසල් ටික නැහැ, ගෑස් ටික නැහැ, බෙහෙත් ටික නැහැ, ඕර ටික නැහැ කියලා, හාල් ටික නැහැ කියලා කෑ ගන්නේ. ඒ ඇවිල්ලා ලංකාවේ මුළු ලංකාවෙත් මේක හොයනවා. ද්‍රවශීලතාවය. ලංකාවෙත් වෙනම විදේශ විනිමය අනුපාත සම්බන්ධ කරලා ගෙවුම් ශේෂ ලේඛනයක් කියලා හදාගන්න. ඒ ගෙවුම් ශේෂ ලේඛනයේ මේවා ගැන කතා කරනවා. එතකොට කෙටිකාලීනව ව්‍යාපාරයේ තියෙන ඒවා ගෙවාගෙන යන ප්‍රමාණවත් නැහැ. එහෙනම් අනිවාර්යයෙන් මතක තියාගන්න දකුණු පැත්තේ හැම වෙලාවෙම එනාගේ කීයද? 1යි. එතකොට උත්තරේ තමයි ඉස්සරහින් ඉන්නේ. ඉස්සරහින් ඉන්නේ උත්තරේ. ඊට පස්සේ කිද්දක් තියලා ඊට පස්සේ එන්නේ එකම තමයි. එතකොට මේක ඉස්සරහින් එන අගය එකට වඩා වැඩි වෙනවා නම් අපිට හොඳයි නේද? එකට වඩා වැඩි වෙනවා නම් හොඳයි. මේක ප්‍රතිශතයක් විදිහට දැම්මම මොකද? 100ට 50 නේ 150 ප්‍රතිශතයක් විදිහට ලියන්නත් පුළුවන්. නමුත් මේකදී අපි ලියන්නේ මෙන්න මේ විදිහට. ලියා ගන්න සූත්‍රයේ ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම. ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම.
එතන යටින් ලියා ගන්න මෙහෙම. මෙහිදී ලැබෙන අගය එකට වඩා වැඩි වන්නේ නම් එය ව්‍යාපාරයට හිතකර වන අතර එකට වඩා අඩු වන්නේ නම් එය එතරම් සුබදායී නොවේ. උතන යටින් උදාහරණයක් පෙන්නන්න ජංගම වත්කම් 100යි ජංගම වත්කම් 50යි නම් උත්තරේ පෙන්නන්නේ දෙකට එක මේ විදිහට. පෙන්නන්න උතන යට. දෙකට එක පෙන්නන්න. හරිද? යටින් ලියා ගන්න මෙහෙම මෙම වත්කම මෙම අනුපාතය තුලින් ඍජුවම පෙන්눔 කරනු ලබන්නේ ව්‍යාපාරයේ ජංගම වත්කම් වලින් එහි ජංගම වගකීම් පියවීමට ඇති හැකියාවයි. හරිද? right. ඊළඟට අපි කතා කරන්නේ ශනික වත්කම් අනුපාතය. දැන් මේකෙදි ව්‍යාපාරයේ මතක තියාගන්න ජංගම වත්කම් කියලා ගද්දි මම ඔයාලට කිව්වා එතන තිබ්බා ණය ගැතියෝ. හරිද? ණය ගැතියෝ අවසන් තොගය. හරි? අවසන් තොගය ඉදිරියට කළ වියදම් ලැබිය යුතු ආදායම් බැංකු මුදල් වගේ තමයි තිබ්බේ. ඔය ටික තිබ්බේ. එතකොට මේ අවසන් තොගය කියලා කියන්නේ අපි ගාව ඉතුරු වෙලා තියෙන එකක් නේ. තාම විකිනිලා නැහැ. දැන් හිතන්නකෝ මට තියෙන රෙදි කඩයක්. එතකොට මගේ තියෙන රෙදි වලින් තාම ලොට් එකක් තියෙනවා කෑලි 1000ක් විකිනිලා නැහැ. හැබැයි ඒක තොගය කියලා කියන්නේ ද්‍රවශීල වත්කමක් විදිහට ගත්තට පස්සේ ඒක ඇත්තටම මුදල් බවට පත් වෙලා නැහැ. එතකොට ඒක මම මුදල් කියලා හිතන එක වැරදි නේද? එහෙම වුණොත් එහෙම මම මෙන්න මේ අවසන් තොගේ ජංගම වත්කම් වලින් අඩු කරගන්නවා. තවත් හොඳට. ඒ විතරක් නෙමෙයි මේ ඉදිරියට කළ වියදම් තිබ්බොත්. දැන් හිතන්නකෝ ලබන මාසේ රෙන්ට් එක මේ මාසේ ගෙවලම. දැන් මට සල්ලි අදිස් වුණා කියලා කඩින්මියට හරි නැත්නම් ගොඩනැගිලි හිමියට හරි ගිහිල්ලා ගිය මාසේ ලබන මාසෙට මම රෙන්ට් එක ගෙවුවා මට කරුණාකරලා ඒ සල්ලි ටික දෙන්න කිව්වට දෙයිද? දෙන්නේ නැහැ කවදාවත්. ඒතකොට ඉදිරියට කළ වියදම් ආපහු ගන්නත් බෑ. එතකොට මේකේදී එන ජංගම වත්කම් වලින් අඩු කරනවා අවසන් තොගේ සහ ඉදිරියට කළ වියදම් තිබ්බොත් බොහෝ විට ගණන් වල එහෙම ඉන්නේ නැහැ. එන්නේ හැම වෙලාවෙම අවසන් තොගේ තමයි අපිට ගණන් වල දාලා තියෙන්නේ ඉදිරියට කළ වියදම් සඳහන් වෙන්නේ. නමුත් තිබුණොත් ඒක අඩු කරන්න ඕනේ. ඊළඟට මෙහෙම ව්‍යාපාරේ ජංගම වත්කම් යටතට ගැනෙන අවසන් තොගේ සහ ඉදිරියට කළ වියදම්
මුදල් බවට පත් කිරීම තරමක් අපහසු බැවින් ජංගම වත්කම් වලින් ඒවා ඉවත් කරයි. ඉන්පසුව ජංගම වගකීම් පියවා ගැනීමට ඇති හැකියාව මෙහිදී විමසා බලයි. ක්ෂණික වත්කම් අනුපාතයද එකට වඩා වැඩි වන්නේ නම් එය ව්‍යාපාරයට වඩාත් යෝග්‍ය වේ. හරි. ඒතර ක්ෂණික වත්කම් අනුපාතය හොයාගන්න මෙහිම ජංගම වත්කම් අඩු කිරීම වරායත දම් දෙකක් තියෙනවා. අවසන් තුගය ධන ඉදිරියට කළ වියදම්. බොහෝ වෙලාවට ඉදිරියට කළ වියදම් නැත්තම් ගානේ අවසන් තුගය විතරයි ගන්න. මේක බෙදීම ජංගම වගකීම. හරි. දැන් මම උදාහරණයක් ගන්නම් ජංගම වත්කම් 100ක් තිබ්බා. අවසන් තුගේ 15ක් තිබ්බා ඉදිරියට කළ වියදම් 5ක් තිබ්බා. වගකීම් ඉස්සල්ලා විදියට 50ක් ගත්තා කියලා හිතන්න. දැන් එහෙනම් මේකෙන් කියන්න 80යි 80 බෙදීම 50 කියලා කියන්නේ 1.6යි එකට නේ 1.6යි එකට. උදාහරණයක් විදියට දාගන්න සංඛ්‍යාත්මකව. හරිද? ඕකට අපි කියනවා ක්ෂණික වත්කම් අනුපාතය කියලා. හරි නේද? හරි. එතකොට ක්ෂණික වත්කම් අනුපාතය කියන එක පැහැදිලි, ජංගම අනුපාතය පැහැදිලි. ජංගම අනුපාතය ක්ෂණික වත්කම් අනුපාතයේ තියෙන මොන යටතේද? ද්‍රවශීලතා අනුපාතයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මොකද්ද? ක්‍රියාකාරී අනුපාත. තුන්වෙනි එක ක්‍රියාකාරී අනුපාත. හරි. ක්‍රියාකාරී අනුපාත. ක්‍රියාකාරී අනුපාතය යටතේ අපි අනුපාත කිහිපයක් තියෙනවා. අපි ඒවා එකිනෙක කතා කරමු. හරි. මොකක්ද ඒක අපිට කතා කරන්න තියෙනවා? තොග පිරිවැටුම් අනුපාතය, තොග රඳවා ගැනීමේ කාලය, ණයගැති පිරිවැටුම් අනුපාතය, සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය, මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය, ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය, ඒ වගේම මම තව එකක් කතා කරනවා ණය හිමි පිරිවැටුම් අනුපාතය සහ ණය ගෙවීම් කාලය කියන එක කතා කරන්න ඕනේ. හරි. එහෙනම් ක්‍රියාකාරී අනුපාතය යටතේ පළවෙනි එක දාගන්න තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය.
දැන් මේකෙදි බලාපොරොත්තු වෙන්නේ අපි ගාව තියෙනවනේ ව්‍යාපාරේ බඩු ගන්නවනේ තොගේ කියලා ගන්න අපි හිතමු දැන් නිමිය දුන්නා මම ගත්තා 100ක් ගත්තා විකුණා. මේක තමයි දැන් මගේ තොගේ. හරිද? දැන් මේ ගත්ත එක මම ජනවාරි 1 වෙනිදා ගත්තා මම පෙබරවාරි 15 වෙනිදා මේක වික්කා. ඊට පස්සේ මම ආයෙ කෑලි 100ක් ගන්නවා. හරිද? ආයෙ මාර්තු 20 වගේ වෙද්දි වික්කා. ඔය විදිහට මම අවුරුද්දට 5 වතාවක් මේක විකුණලා තියෙනවා නම් හරිද? 5 වතාවක් විකුණා නම් තොග පිළිවෙතුන් අනුපාතය 5 වතාවක්. 5 වතාවක් අපේ භාණ්ඩ මිලට ගත්ත ඒවා තොගේ මුදල් බවට පත් වෙලා ගිහින්. ඒතර තොග පිළිවෙතුන් අනුපාතය වැඩි වෙන්න හොඳයි. නමුත් සමහර භාණ්ඩවල තොග පිළිවෙතුන් අනුපාතය ගත්තට පස්සේ ඒක ඉක්මනින් යනවනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කිරිපිටි කියලා හිතන්නකෝ. කිරිපිටි වල තොග පිළිවෙතුන් අනුපාතය බොහොම කෙටි කාලයක් ගත්තා වික්කා හාල්වා. හැබැයි වාහන විකුණන තැනක අවුරුද්දට වාහන සමානලාට දෙපාරයි තුන් පාරයි නේ. හැම දවස ගානේ ඒවා විකිනෙන්නේ නැහැ. හරිද? ඒ නිසා තොග පිළිවෙතුන් අනුපාතය හදනකොට එකපාරටම අඩු වුණා කියලා හොඳ නැහැ කියලා කියන්නේ නැහැ. මේ ව්‍යාපාරය දිහා බලන්න ඕනේ. වාහන විකුණන එකක්ද යන්ත්‍ර සූත්‍ර විකුණන එකක්ද මොකක්ද මේ ව්‍යාපාරය කියලා. ඒතකොට මේ ව්‍යාපාරය දිහා බලලා අපිට කියන්න පුළුවන් සාමාන්‍ය වාහන විකුණන එක නම් තොග පිළිවෙතුන් අනුපාතය 6ක් 7ක් තිබ්බත් හොඳයි. ඒ කියන්නේ මාස දෙකකට සැරයක් ඒ තොගේ විකිණලා තියෙනවා. වාහන විකිණලා තියෙනවා. නේද? එහෙම හොඳයි. නමුත් කිරිපිටි කියලා ගත්තොත් එහෙම ඒක අඩුම ගානේ මාසෙට 4 වතාවක්වත් නේද? සතියක් ඇතුළත විකිණලා ඉවර වෙන්න ඕනේ. ඒ වගේ මට්ටමකට එන්න ඕනේ. ඒතර මේක හොයනකොට අපි විකුණපු භාණ්ඩවල පිරිවැය සහ ඊට පස්සේ අපි සාමාන්‍ය තොගේ අරගෙන තමයි මේක ගණනය කරන්නේ. ලියාගන්න මෙහෙම යම් කාල පරිච්ඡේදයක් තුලදී ව්‍යාපාරයේ භාණ්ඩ තොගය විකුණුම් බවට පත්වන වාර ගණන මෙම අනුපාතයෙන් පෙන්වුම් කෙරේ. ඒ අනුව මෙම අනුපාතයෙන් ලැබෙන අගය වැඩි වන්නේ නම් එය යෝග්‍ය වේ. එහෙත් මෙම තොග පිළිවෙතුන් අනුපාතය ව්‍යාපාරයේ ස්වභාවය මත පදනම්ව ලැබෙන අගය යෝග්‍යද නැද්ද යන්න තීරණය කළ යුතුය. දැන් මේක හොයන්නේ මෙහෙමයි. තොග පිළිවෙතුන් අනුපාතය සමානයි විකුණු භාණ්ඩවල පිරිවැය. අපි කියන්නේ cost of sale. විකුණු භාණ්ඩවල පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. දැන් ඊට සාමාන්‍ය තොගය ගන්නේ කොහොමද? ආරම්භක තොගය ධන
අවසන් තොගය. මේ දෙකේ එකතුව දෙකෙන් බෙදලා තමයි සාමාන්‍ය තොගය ගන්න. ලියා ගන්න සූත්‍රය විකුණු භාණ්ඩවල පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. ලියා සාමාන්‍ය ජඩිය සාමාන්‍ය තොගය ගණනය කරනු ලබන්නේ ආරම්භක තොගය හා අවසන් තොගය එකතු කර ආරම්භක තොගය සහ අවසන් තොගය එකතු කර දෙකෙන් බෙදීමෙනි. දැන් ඕක මම උදාහරණයක් කිව්වොත් එහෙම ඔයාලා මම හදපු ඔයාලට දීපු ලාභ කිනුවේ බලන්න විකුණු භාණ්ඩ වල පිරිවැය තියෙනවා ලක්ෂ 6ක්. හරිද? එතකොට මම මේ ඔයාලට දීපු එක එදා දවසේ දුන්නේ ගාන. ඒකේ විකුණු භාණ්ඩ වල පිරිවැය කියලා තියෙනවා ලක්ෂ 6ක්. බලන්න තියෙනව නේද? ඒකේ තියෙනවා ආරම්භක තොගය කියලා ඔය මුලින්ම තියෙන 1.1 තොගය කීයක් තියෙනවද? ලක්ෂයක් තියෙනවා 1.1 තොගය. හරි. අවසන් තොගය කියලා තියෙනවා යටින් 1,40,000. 1,40,000 දීලා තියෙනවා. එතකොට නම් මේ දෙකේ එකතුව 2,40,000 බෙදීම 2 කියලා කියන්නේ කීයද? 1,20,000යි. හරිනේ? එහෙනම් අපි ලක්ෂ 6 බෙදන්න ඕනේ කීයෙන්ද? 1,20,000යි. එතකොට උත්තරේ එනවා අපිට කීයද? 5. එතකොට තොග පිළිවෙලටම අනුපාතය කීයද? 5යි. මේ ව්‍යාපාරයේ තොගය විකුණුම් බවට පත්වෙච්ච වාර ගණන කීයද? 5 වතාවයි. පැහැදිලිද? 5 වතාවයි. මේක ඔය ගානත් එක්ක මම පස්සෙත් ආයෙ හදනවා. නමුත් උදාහරණයක් විදිහට දාගන්න. විකුණු භාණ්ඩ වල පිරිවැය ලක්ෂ 6යි. සාමාන්‍ය තොගය ගන්නකොට ආරම්භක තොගය ලක්ෂයයි. අවසන් තොගය 1,40,000යි. ආරම්භක තොගය ලක්ෂයයි. අවසන් තොගය 1,40,000යි. ඒක දෙකෙන් බෙදපුවාම 1,20,000යි. එතකොට එන ලක්ෂ 6 බෙදීම 1,20,000 කියන්නේ 5යි. හරි right මොනවාද ගැටලුවක් තිබුණොත් ඔයාලට අහන්න පුළුවන් මැසේජ් එකක් දාන්න පුළුවන් නේ අපහැදිලි නම් මැසේජ් එකක් දාන්න එහෙම නැත්නම් මයික් එක ඔන් කරලා ඇහුවට කමක් නැහැ දැන් ඊගොල්ලෝ අපි කතා කරන්නේ මොකද්ද තොග රඳවා ගැනීමේ කාලය අපේ ගබඩා වාස්තේ දැන් හිතන්නකො මේක වතාවත් 5කින් තමයි මුදල් බවට පත් කරගන්නේ හරිද ඒක පස් වතාවකදී මුදල් බවට පත් වුණා නම් එක තොගයක් කොච්චර කාලයක් අපි ගාව තිබ්බද දැන් හිතන්නකො මේක 365 පහෙන් බෙදුවත් ටක් ගාලා හොයාගන්නත් පුළුවන් නේ හරියටම සමානවම නම් අවුරුද්දට දින 365යි පස් වතාවක් නම් වික්ක අපි ඒකෙන් බෙදුවා නම් අපි ඉන්නවා කෙලින්ම දවස්
73ක් විතර ගන්න තොගේ අපි ගාව තියෙනවා කියලා අපිට හොයාගන්න පුළුවන්. හේතුව මේ උත්තරේ දැනගෙන ඉන්නවා නම්. හරි? ඒතොර එහෙනම් ගන්න තොගය අපි ගාව දවස් 73ක් තිබිලා තියෙනවා. මම ඒකයි කිව්වේ. දැන් දවස් 73ක් කියලා කියන්නේ මාස දෙකමාරක් ආසන්න. ඒතොර ඕක හොඳයි ඔය වාහන වගේ ඒ වගේ දේවල් වලට. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් භාණ්ඩ ඒ වගේ දේවල් හොඳයි. හැබැයි පාරිභෝගික භාණ්ඩ කරවල සීතේ කොළ ඒ වගේ දේවල් වලට හරියනද ඕක? ඒකකට හරියන්නේ නැහැ. ලියාගන්න මෙහෙම තොග රඳවා ගැනීමේ කාලය කියන එකට භාණ්ඩ තොගය ව්‍යාපාරයේ රැඳී තිබුණු सामान्य काले කොපමණද යන්න හඳුනා ගැනීම මෙහිදී සිදුවේ. මෙම තොග රඳවා ගැනීමේ කාලය දෙආකාරයකට ගණනය කළ හැක. මේ බලන්න තොග රඳවා ගැනීමේ කාලය එකක් තමයි අපි අර හොයාගත්ත එක. අපි දන්නවා දින 365යි තියෙන්නේ. ඒක බෙදනවා තොග පිළිවෙටුම් අනුපාතය. තොග පිළිවෙටුම් අනුපාතය. ඒ කියන්නේ මේ අපි හොයාගත්ත එක. මම මේ උදාහරණයක් දැම්මනම් 365 අපිට ආපු උත්තරේ 5 එන උත්තරේ 73. මේක ලියා ගන්න එක ක්‍රමයක්. එක ක්‍රමයක්. දින 365 බෙදීම තොග පිළිවෙටුම් අනුපාතය. අපිට ඕක 6 ආව නම් 6ෙන් බෙදනවා. 2 ආව නම් 2ෙන් බෙදනවා. 8 ආව නම් 8ෙන් බෙදනවා. අපිට එන අනුපාතයෙන් අපි බෙදනවා. හරි. ඊගා සූත්‍රය ලියගන්න තොග රඳවා ගැනීමේ කාලේ ඊළඟ සූත්‍රය. තවත් එකක් තියෙනවා ඊළඟ එක. තොග රඳවා ගැනීමේ කාලේ ඊළඟ සූත්‍රය. ඒක ගන්න අපි සාමාන්‍ය තොගය බෙදීම විකුණු භාණ්ඩවල පිළිවෙල. ගුණ කිරීම 365. සාමාන්‍ය තොගය බෙදීම විකුණු භාණ්ඩවල පිළිවෙල ගුණ කිරීම 365. හරි. සමහර අයට අර කරන්ට් ප්‍රශ්නේ හින්දා නේද? මම අප්ලෝඩ් කරනවා YouTube එකට. ගැඩුවක් කරගන්න එපා. මම ඒක ලෑස්ති කරලා දෙන්නම්. හරි. මෙහෙටත් එහෙම ප්‍රශ්න තියෙනවා. මෙහෙට ප්‍රශ්න තියෙනවා. දැන් මෙහෙටත් කරන්ට් එක යනවා. දැන් කරන්ට් එක යන නිසා දැන් බලන්නකෝ ඉස්සර රුපියල් 34000 තිබ්බ ජෙනරේටර් දැන් ලක්ෂ 2ක් විතර වෙනවා. සමහර ඒවා දෙකටත් වැඩි නේද? දැන් එහෙම බොහොම අමාරුවෙන් ජෙනරේටරයක් ගෙනාවට පස්සේ ඒකට මොනවද නැත්තේ? පෙට්‍රල් ගහගන්න විදියක් නැහැ. ග්‍රාම සේවක මහත්තයාට කතා කරපුවාම එතනින් ලියුමක් අරගෙන AG ඔෆිස් එකට ගිහිල්ලා අස්සම් කරගන්න කියනවා. එතනින් අස්සම් කරගෙන සෙඩ් එකට ගෙනත් දෙනකොට සෙඩ් එකේ හමුදාවේ අය දැන් හිටගෙන ඉන්නවා එතන ඉස්සරහා. ඒ අය කොහොමවත් ටැංක් මොනවද කෑන් වලට ගහන්න දෙන්නේ නැතුයි. ඒතකොට දැන් වැඩේ වෙලා තියෙන්නේ ජෙනරේටර් එක දාගන්න තෙල් ටිකක් නැති වෙලා තියෙනවා. දැන්
මටත් ওই ප්‍රශ්නේ ඔහොමම වෙලා තියෙනවා. දැන් මට තෙල් සපයා ගැනීම පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. වැඩි වාහනේට බටේ දාලා ඒකෙන් ඇදලා ගන්න යනකොට අර කාර් එකේ ටැංකියට ඒ බටේ දාන්න බෑ. දැන් ඔයාලා දන්නවා සමහර වාහන වලට දාන්න පුළුවන්. නමුත් අර දැන් තියෙනවා හයිබ්‍රිඩ් වාහන වලට ඒක දාන්න බෑ. ඒ බටේ දාලා ඉන්නේ නැහැ. ඒකෙන් ඇදිලා ඉන්නේ නැහැ. සිස්ටම් එක හදලා තියෙන්නේ මේ විදිහට. ඒ වගේ මේක ඇතුලේ සෙන්සර් එකක් තියෙනවා. බැරි වෙලාවත් ඒක ඩැමේජ් වුණොත් එහෙම ඒක අර මීටර එහෙම ඔක්කොම පෙන්වන්න නැතුව යනවා. ඒ හින්දා මම බැලුවා ඒක කරන්න කියලා. ඒක හරියන්නේ නැහැ. එතකොට එහෙනම් තෙල් හොයාගැනීමේ විකල්ප ක්‍රමවේදයේ කළු කඩ මිල නේද? සාමාන්‍ය එළියේ මාකට් එකේ රුපියල් 800ට විතර තමයි තෙල් ලීටරයක් හොරෙන් ගන්න පුළුවන් වෙන. හොරෙන් කියලා කියන්නේ කලින් ආයේ සමහර අය ගෙනාපුවා පොලිමේ ඉඳලා විකුණනවා. ඒක අපිට බැහැර කරන්න බෑ. නමුත් ඒක 800 කියලා කියන්නේ එයාගේ මහන්සිය. මම පොලිමේ ඉන්නේ නැතුව මට ගන්න ඕනේ නම් මට රුපියල් 800ක් විතර දීලා තමයි තෙල් ලීටරයක් ගන්න වෙන්නේ. ඉතින් සාමාන්‍ය ජෙනරේටර් එකට පැයකට තෙල් ලීටරයක්වත් ඕනේ නෝ නේද? එතකොට දවසට ඔය කියන විදිහට 1600ක් යනවා කරන්ට් යන වෙලාවේ ජෙනරේටරයක් දාන්න ගියොත් එහෙම. ඒතකොට හිතා ගන්නකො යන්නේ රටේ වියදම කොහොමද කියලා. නමුත් කරන්න දෙයක් නැහැ. දැන් එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ අපේ රට උපිට මුදිත වෙලා තියෙන්නේ හැමෝටම. කමක් නැහැ අපි බලමු. මම ඔයාලට වීඩියෝ එක කොහොමද දාලා දෙන්න ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපිට දැන් අපිටත් අර කියන වෙලාව ඇතුලේ සමහර දේවල් සමහර විදිහට කරගන්න බැරි වෙයි. නම් අපහසුයෙන් හරි අපි මේක කරගෙන යන්නේ. හරි අපි කොහොමද ධෛර්ය සම්පන්න දරුවෝනේ ගැටලුවක් නැහැ. මෙන්න බලන්නකො සාමාන්‍ය තොගේ තියෙනවා විකුණු භාණ්ඩවල පිළිවෙත් තියෙනවා 365 තියෙනවා. මම දැන් අර ඉස්සෙල්ලා ගාන ගත්තොත් එහෙම ඉස්සෙල්ලා තිබ්බා සාමාන්‍ය තොගය 1,20,000. විකුණු භාණ්ඩවල පිළිවෙත් තිබ්බා 1,06,000. දින ගන්න කොහොමද 365 ප්‍රශ්නයක් නැහැ. මේක ගුණ කරලා බලන්න උත්තරේ කීයද එන්නේ කියලා. මේකෙත් එන්න ඕනේ මේ උත්තරේමයි කීයද? 73ම තමයි එන්න ඕනේ. කැල් කරලා බලන්න එනවා. 1,20,000 බෙදීම 1,06 ගුණ කිරීම 365 උත්තරේ 73ම එනවා. හරි 73ම එනවා. හරිනේ? right. ඊගොඩ අපි කතා කරන්න යන්නේ සාමාන්‍ය ණය ගැතියෝ. ණය ගැතියෝ කියලා කියන්නේ අපි බඩු විකුණලා එයාලා අපිට සල්ලි දෙන්න තියෙනවා. දැන් හිතන්න මගේ ව්‍යාපාරය. මගේ ව්‍යාපාරේ මම කැල්කියුලේටර්ස් තමයි විකුණන්නේ. එතකොට මෙතන ඇවිල්ලා ඔන්න කැල් එකක් අරගෙන යනවා. කවුද කැල් එක අරන් යන්නේ? අපි හිතමු දුෂ්මන්ති කැල් එක අරන් යන්නේ නේද? හැබැයි දුෂ්මන්ති ණයට අරගෙන යන්නේ. එතකොට එනම් දුෂ්මන්තිට මම ණයට කී වතාවක් අවුරුද්ද ඇතුළත වික්කද මේ වගේ කැල්කියුලේටර්. එයා මාත් එක්ක ගනුදෙනු කරනවා නම්. හරි? එතකොට 5 වතාවද 6 වතාවද ණයට විකුණුවා. ඒක අපි හොයාගන්නේ ණයගැති පිරිවැටුම් අනුපාතය. තොගයක් විකුණුම් බාටපත් වෙච්ච එක තොග පිරිවැටුම් අනුපාතය. එතකොට මේක දුෂ්මන්තිට දුන්නා නම් දුෂ්මන්තිට දීපු වාර ගන්න කීයද? හරිද? එතකොට එයාට දීපු වාර ගන්න ණයට විකුණුපු වාර ගන්න 7ක් හරි 8ක් හරි වෙන්න පුළුවන්. හැබැයි 7ක් හරි 8ක් හරි වෙනකොට එයා මට සල්ලි දෙන්න කොච්චර කාලයක් ගියාද? 8 වතාවක් නම් මම මොකද කරන්න ඕනේ? අර 365 බෙදනවා කීයෙන්ද 8ෙන්. එයා මට 4 වතාවකදී දුන්නා නම් මම 4ෙන් බෙදෙනවා නේද? ඒතර ඔයාලා දන්නවා දින 60 දින 80 ඒ වගේ ණයට ගත්ත බඩු වලට ගෙවන්න කාලය දෙනවා අපිට. හැබැයි දැන් නම් තියෙන ව්‍යාපාරය එහෙම කරන්නේ ඉස්සර අපිට මාස එකමාර දෙක තුන වගේ දීපු ව්‍යාපාරات දැන් සතියයි සමහරවිට දවස් 4යි ඊට වඩා දෙන්න බෑ. බොහෝ ව්‍යාපාර අද මුදල් පද පදනම්ව තමයි ව්‍යාපාර කරන්නේ. ණයට දෙන්නෙම නැති තැනටපත් වෙලා තියෙනවා. චෙක් එකකටවත් දෙන්නේ නැති තැනටපත් වෙලා තියෙනවා. හරි? එහෙනම් මෙතනින් බලාපොරොත්තු වෙන්නේ ණයට විකුණන ලද භාණ්ඩ සඳහා මුදල් ගෙවීම සම්බන්ධව කතා කිරීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ලියා ගන්න එන ඊගාව අනුපාතය මොකද්ද? ණයගැති පිරිවැටුම් අනුපාතය. ණයගැති පිරිවැටුම් අනුපාතය හරි ලියා ගන්න මෙහෙම
सामान्य व्यापारයක ණය ගැතියන් කොපමණ වාර ගණනක් මුදල් ගෙවා ඇද්ද යන්න මෙම අනුපාතයෙන් ගණනය කරයි. මෙම අනුපාතය පහත පරිදි ගණනය කර ගනියි. මේක කොහොමද ගන්නෙ? ණයට විකුණුම් බෙදනවා සාමාන්‍ය ණය ගැතිය. සාමාන්‍ය ණය ගැතිය මේකෙත් ගන්නෙ කොහොමද? ආරම්භක ණය ගැතිය සහ අවසන් ණය ගැතිය එකතු කරලා දෙකෙන් බෙදලා තමයි අපි මේක ගන්නෙ. රයිට් තියාගන්න මෙහෙම. ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණය ගැතිය. යටි ලියාගන්න මෙහෙම. සාමාන්‍ය ණය ගැතිය ගණනය කරනු ලබන්නේ ආරම්භක ණය ගැතියන්ට අවසන් ණය ගැතියෝ එකතු කර දෙකෙන් බෙදීමෙනි. ඒකත් මම පෙන්නන්න සාමාන්‍ය ණය ගැතියෝ ආරම්භක ණය ගැතියෝ දැන් අවසන් ණය ගැතියෝ එකතු කරලා දෙකෙන් බෙදනවා. යටි මෙහෙම ලියා ගන්න. කිසියම් අභ්‍යාසයක් තුල ආරම්භක ණය ගැතියෝ දී නොමැතිනම් සාමාන්‍ය ණය ගැතියන් ලෙස අවසන් ණය ගැතියන් භාවිතා කරනු ලබයි. එවිට අවසන් ණය ගැතියන්ගේ අගය ගනු ලබයි. හරිද? දැන් ඔයාලට මම එදා දුන්න ගාන බලන්නකෝ. එදා දුන්න ගානේ තියෙනවා මොකද්ද තියෙන්නේ?
අත්පිට විකුණුම් 2,60,000යි ණයට විකුණුම් 5,40,000යි කියලා තියෙනව නේද? අත්පිට විකුණුම් 2,60,000යි ණයට විකුණුම් කීයද 5,40,000යි. එහෙනම් ණයට විකුණුම් තමයි කීයද 5,40,000. මෙතන ගන්න වෙන්නේ අපිට එහෙනම් ණයට විකුණුම් 5,40,000යි. ඔන්න එහෙනම් මම ගන්නවා ණයට විකුණුම් 5,40,000. දැන් මේකේ ආරම්භක ණය ගැතියු දීලා නැහැ. අවසන් ණය ගැතියු හැබැයි දීලා තියෙනවා කීයද? 90,000ක් දීලා තියෙනවා. එහෙනම් මම කෙලින්ම 90,000ම ගන්න. මං කිව්වා ගානේ පැහැදිලිවම ආරම්භක ණය ගැතියු දීලා තිබ්බොත් දෙකෙන් බෙදලා ගන්නවා. නැත්නම් අපි අවසන් ණය ගැතියු ගන්නවා. එතකොට මේක 5,40,000 බෙදීම 90,000 කියලා කියන උත්තරය 6යි. නිකන් ඔතෙන්ට දාගන්න. හරි. ඊගාවට ණය ගැති පිරිවැටුම් අනුපාතය කතා කරාට පස්සේ අපිට සිද්ධ වෙනවා සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය. ඒ කියන්නේ ණය ගැතියෝ අපිට සල්ලි ගෙවන කාලය මං කිව්වා 365 6න් බෙදලා බලන්න පුළුවන්. මොකද 6 වතාවකදී තමයි මට සල්ලි දෙන්නේ. දැන් මං අර කිව්වේ දුෂ්මන්තිට කැල්කියුලේටර් එක කිව්ව නේද? ඒතර එහෙනම් එයා මට 6 වතාවකදී සල්ලි දෙන්නේ. එහෙනම් 6 වතාව කියලා කියන්නේ අවුරුද්දට 6 වතාව. ඒතර මේක වැඩි වෙනවා නම් හොඳයි. ඒතර ණය ගැතියෝ ටක් 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 ගාලා සල්ලි දෙනවා නේ. 12 වතාවක් වුණොත් එහෙම. මේක 24 වතාවක් වුණොත් එහෙම ඉක්මනින්ම සල්ලි දෙනවා. හැබැයි මේක දෙවතාවක් වුණොත් එහෙම සල්ලි දීලා නැහැ ඉක්මනින්. ඒතර එහෙනම් අපිට මේක හොයාගන්න පුළුවන් 365 6න් බෙදලා ගන්නත් පුළුවන්. නැත්නම් අර විදිහටම සාමාන්‍ය ණය ගැතියෝ ණයට විකුණුම් ගුණ කිරීම 365න් ගන්නත් පුළුවන්. ලියා ගන්න මෙහෙම සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය. සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය. ව්‍යාපාරයක ණය ගැතියන් ව්‍යාපාරයක ණය ගැතියන් ව්‍යාපාරයට මුදල් ගෙවන ව්‍යාපාරයට මුදල් ගෙවන වාර ගණන ගණනය කිරීමෙන් පසු ණය ගැතියන් ව්‍යාපාරයට මුදල් ගෙවීම ණය ගැතියන් ව්‍යාපාරයට මුදල් ගෙවීම ගත කරනු ලබන කාලය මෙහිදී හඳුනා ගනී. මෙහිදී හඳුනා ගනී. ණය ගැති එකතු කිරීමේ කාලය අඩුවන තරමට එය ව්‍යාපාරයට යෝග්‍ය වේ. එය ව්‍යාපාරයට යෝග්‍ය වේ. මෙම ණය එකතු කිරීමේ කාලයද දෙආකාරයකට ගණනය කළ හැක. හරි. ඒකේ පළවෙනි එක ණය ගැති සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය. සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය. සාමාන්‍ය අරක තොගේ නම් රඳවා ගැනීම මේක සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය.
सामान्य न्याय गति किरीमे කාලය දින 365 බෙදීම ණය ගති පිරිවැටුම් අනුපාතය. දින 365 බෙදීම ණය ගති පිරිවැටුම් අනුපාතය. 365 බෙදීම 6. මේකේ නම් එන්නේ 60.83. ආසන්න වශයෙන් 61ක් කියලා දාන්න. හරි? 61. උත්තරේ එන්නේ නම් 60.83ක්. ඒතකොට මේක එකට වඩා වැඩි නේ ආසන්න වශයෙන් මම 61ක් කියලා දැම්මා. එහෙම ආපුවම ආසන්න වශයෙන් දවස් දාන්න දැන් දවසින් පැය ගන්න මෙච්චරයි කියලා කියන්න බෑනේ අපිට. ඒතකොට එහෙනම් 365 බෙදීම 6 කියලා කියන්නේ 61ක්. දෙවෙනි එක සාමාන්‍ය ණය ගති කිරීමේ කාලය සමානයි සාමාන්‍ය තොගය බෙදීම ණයට විකුණු ගුණ කිරීම 365. දැන් මේක බලන්නකෝ සාමාන්‍ය ණය ගැතිව අග විතරයි තිබ්බේ ඒ හින්දා 90000ක් තිබ්බා. ණයට විකුණුවා තිබ්බා 540000. 365 ගුණ කරා. ඒ උත්තරෙත් ඒ කීයද? 60.83ක් ඒ. 60.83ක් ඒ. බලන්න කැල් කරලා. හරිද? හරි. අපහැදිලි නම් අහන්න ඈ. ඊගාවට ලියා ගන්න ණය හිමි පිරිවැටුම් අනුපාතය. ණය හිමි. මේ ණය ගැතියෝනේ. ණය ගැතියෝ කියලා කියන්නේ අපි භාණ්ඩ විකුණන. ණය හිමි කියලා කියන්නේ අපි භාණ්ඩ අරගෙන අපි ගෙවන්න ඉන්නවා. දැන් හිමියා කියලා කියන්නේ හැම වෙලාවෙම ඔළුව කෙලින් තියාගෙන ඉන්න මිනිස්සයා. නැවෙන්නේ. ගැතියා ඔළුව පාත් කරගෙන ඉන්නේ. ඇයි ඒ? ගෙවන්න තියෙනවා. නේද? ඔළුව පාත් කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ හැම වෙලාවෙම ලංකාවේ නම් ණය ගෙවන්න තියෙන හින්දා. දැන් ලංකාවේ නම් ඔය කියන විදිහට ඔක්කොම අංශක 45කටත් ඔළුව නමාගෙන ඉන්න ඕනේ මෙහෙම ඇයි ඒ? කොයි රටවල් වලද? ඉන්දියාවට නේද? චීනෙට, ජපානෙට, ඇමරිකාවට ඔය හැම රටකම දැන් බංග්ලාදේශයටත් නැවෙන්න බෑ එහෙනම් නේද? ඇයි ඒ? අපි නැහැ හින්දා. ඒක ශ්‍රී ලංකාවේ ඉපදිච්ච හැම පුරවැසියෙක්ම ඒ රටවල් වලට ණය වෙලා ඉවරයි. මොකද මේ පාලකයෝ කරපු දේවල් පාලකයෝ කරනකම් අපි බලාගෙන ඉඳලා තියෙනවා නේ. අපේ ගේ අස්සට ඇවිල්ලා අපේ ගෙදර බඩු ටික විකුණලා අපේ ගෙදරත් විකුණලා යනකම් අපි දන්නේ නැහැ. කවුද? විදේශිකයෝ නේද? එහෙම අය ඉන්නවා. මේ විදේශිකයෝ කොහොමද කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා යන්නකෝ මං ගාව ෆොටෝස් තියෙනවා. මට මේ වෙලාවේ ඔයාලට පෙන්නන්න බෑ. ඊළ බලන්නකෝ අර මම දැක්ක මේ ළඟදි මම ගියා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඇප්ලිකේෂන් එකක් මට දුන්නා ෆිල් කරන්න. ඒතකොට මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරනකොට ඒකේ වෙනමම අහනවා ඇමරිකානු පුරවැසියෙක්ද කියලා. දැන් වෙනත් විදේශීය රටක පුරවැසියෙක්ද කියලා අහුවනම් සාමාන්‍යයි නේද? මේකේ කෙලින්ම අහනවා ඇමරිකානු පුරවැසියෙක්ද කියලා. එහෙනම් ඉච්චරකට ඇවිල්ලා තියෙන ඇප්ලිකේෂන් එකෙත් ඇමරිකන් කියලා ගහන දාන්න අපේ රට පත් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් ගිය වෙලාව බලන්නකෝ මම කියන කතාව. එහෙම ගහලා තියෙනවා. එතකොට ඒ නිසා ණය ගැතියා කියලා කියන්නේ හැම වෙලාවෙම ගෙවන්න ඉන්න කෙනා, හිමියා කියලා කියන්නේ දීපු කෙනා ගන්න ඉන්න අය. කවුරු වගේද? බංග්ලාදේශය වගේ. අපිට දීලා තියෙනවා එයාලා එන කොන්ද ගෙලි කියා ඉන්නවා. හිමියා හැම වෙලාවෙම අපි කියන්නේ debtors සහ creditors ලා කියලා නේද? එතකොට හිමියෝ සහ ගැතියෝ. ඔයාලා අර බැංකුවට යන්නේ credit debit කියලා කියන්නේ නේද? debit කියලා කියන්නේ debtors කට අදාළයි. credit කියලා කියන්නේ හිමියා. හරි? right. ලියා ගන්න මෙහෙම ඊගාව එක ණය
හිමි පිරිවැටුම් අනුපාතය. ණය හිමි පිරිවැටුම් අනුපාතය. ණය හිමි පිරිවැටුම් අනුපාතය. එතකොට මෙතන එන්නේ ණයට ගැනුම්. මෙතන සාමාන්‍ය ණය ගැතියෝ නෙවෙයි. සාමාන්‍ය ණය හිමියෝ. මෙතන ණය ගැති නෙවෙයි. මොකද්ද? ණය හිමි. ලියාගන්න මෙහෙම ව්‍යාපාරයක් ණය හිමියන්ට කොපමණ වාර ගණනකදී මුදල් ගෙවන්නේද නැද්ද යන්න. මුදල් ගෙවන්නේද නැද්ද යන්න. හඳුනා ගැනීමට මෙම අනුපාතය ගණනය කරනු ලබයි. මෙය පහත පරිදි ගණනය කළ හැක. ලියාගන්න සූත්‍රය ණය හිමි පිරිවැටුම් අනුපාතය ණය හිමි පිරිවැටුම් අනුපාතය සමානයි ණයට ගැනුම් බෙදීම සාමාන්‍ය ණය හිමියෝ. දැන් ඔයාලගේ අභ්‍යාසයේ තුල තියෙනවා ගැනුම් කියලා. හරිද? එතකොට අපිට බැරි වෙලාවත් මේකේ ණයට ගැනුම් කියලා සහ මුදලට ගැනුම් කියලා වෙන වෙනම දීලා නැති නිසා මම හිතන්නම් ඔය 6,40,000ම ණයට කියලා. හරිද? මේ ගාන හදලා පෙන්නන්න ඕන හින්දා මම හිතන්නම් ඔයාලගේ ගානේ තියෙනවා ගැනුම් කියලා 6,40,000. එතකොට මේක ණයට තමයි දුන්නේ කියලා. ඕකෙත් මෙහෙම යටින් ලියා ගන්නකො මෙහෙම सामान्य ණය හිමියෝ ආරම්භක ණය හිමියෝ සහ අවසන් ණය හිමියෝ. ආරම්භක ණය හිමියෝ සහ අවසන් ණය හිමියෝ එකිනෙකට එකතු කර දෙකෙන් බෙදා ගණනය කරනු ලබයි. අභ්‍යාසයක් තුල ආරම්භක ණය හිමියෝ දී නොමැති විටකදී අවසන් ණය හිමියෝ සාමාන්‍ය ණය හිමියන් ලෙස ගනු ලබයි.
දැන් සාමාන්‍ය ණය හිමියෝ සමානයි ආරම්භක ණය හිමියෝ ධන අවසන් ණය හිමියෝ බෙදීම 2 මේක. දැන් අපි හදපු ගානට අනුව මේ බලන්න 6,40,000 බෙදීම ඒකේ අවසන් ණය හිමියෝ ඉන්නවා 75,000. ආරම්භක ණය හිමියෝ නැහැ. හරි ඔයාලගේ ගානේ බලන්නකෝ තියෙනවා 6,40,000 බෙදීම 75,000 සමානයි 88.53යි 8.53යි. එතකොට වාර 8.53යි නෙන්නේ. එතකොට 8.53යි ආසන්න වශයෙන් මම දාන්නම් 9යි කියලා. හරි ආසන්න වශයෙන් මම දාන්නම් 9යි කියලා. දැන් අපි ඊගාවට යනවා මොකද්ද? ණය හිමි මුදල් ගෙවීමේ කාලය. ණය හිමි මුදල් ගෙවීමේ කාලය. ණය හිමි මුදල් ගෙවීමේ කාලය. දැන් එකතු කිරීම නෙවෙයි අපිනේ ගෙවන්න තියෙන්නේ. ඒතකොට ණය හිමියන්ට මුදල් ගෙවීමේ කාලය කියන්නත් පුළුවන්. ණය හිමි මුදල් ගෙවීමේ කාලය කියන්නත් පුළුවන්. ණය හිමි මුදල් ගෙවීමේ කාලය. අපි කොච්චර කාලයකින්ද ගෙවන්නේ? එතකොට මේකේ දින 365න් බෙදලා මේකත් දෙආකාරයකට ගණනය කරන්න පුළුවන්. ලියා ගන්න මෙහෙම ණය හිමියන්ට මුදල් ගෙවීම සිදු කරනු ලබන්නේ කොපමණ කාලයකට පසුවද? එනම් ණය හිමියන් සඳහා මුදල් ගෙවීමට කොපමණ කාලයක් ගනු ලබන්නේද? කොපමණ කාලයක් ගනු ලබන්නේද? යන්න මේ තුලින් ගණනය කරයි. මෙයද පහත දෙආකාරයට ගණනය කළ හැකිය. sir. පහත දෙආකාරයට ගණනය කළ හැකිය. හරි දැන් මේකේ එකක් තමයි දින 365 බෙදීම ණය හිමි පිරිවැටුම් අනුපාතය. දැන් මෙතන 8.5.53යි කියන එකත් ඔයාලා ලියලා මම අර ආසන්නජයක් දාලා තියෙන එකත් ලියලා තියාගන්න. කැල් කරද්දී නම් ඕනනම් අපිට කෙලින්ම දාන්නත් පුළුවන්.
අනුපාතය දැන් අපි 0.5යි 3යි කියන එකත් ආපු එක පෙන්නලා තියාගන්න පූර්ණ සංඛ්‍යාවක් විදිහට 9. මොකද මෙතනදී මම පෙන්නන්න යන්නේ ඒක චුට්ටක් වෙනස් වෙනවා. ඒකයි මම කියන්නේ. දැන් මේ බලන්නකෝ. මෙතන 365 බෙදීම හරිද 8.53 නේ ඇත්තටම. ආවේ කැලේකින් අපිට මේක ගහලා ගන්න පුළුවන් නේ. අපි ආසන්න වශයෙන් කීයද දැම්මේ? ආසන්න වශයෙන් 9ක් දැම්මට ආපු උත්තරේ 8.53. ඔයාලා විභාගෙදී ආපු දශම ස්ථානින් කමන්නේ බෙදලා පෙන්නන්න. එතකොට 8.53 42. උත්තරේ එනවා 42.7යි 9ක් වෙනවා. ආසන්න වශයෙන් ඈ මේක දැනගන්න ඕන හින්දා ඔන්න මම ඒක දැම්මා. මොකද 9න් බෙදුවොත් 40යි ගාණක් එන්නේ. ඒතර දවස් දෙකක් විතර අඩු වෙනවනේ ඒ හින්දා මම ඒකම ගත්තා. විභාගයේ දශම උත්තරේ එහෙම තිබ්බා කියලා ලකුණු නොදී ඉන්න එහෙම දෙනවා ලකුණු. ආපු උත්තරේ ලියන්න පුළුවන් නේ. අපි දැනගන්න ඉතින් දවස් ගාන ගත්තා නම් වාර ගාන ගත්තා නම් වාර භාගයක් කියන්න බෑනේ. ඒ නිසා අපි පූර්ණ වශයෙන් 9 කියලා ගන්නවා. නමුත් මෙතනදී ඒ දශම ආපු උත්තරේම බෙදන්න. එතකොට මේ ගාන එනවා. ඊගාව එක. ණයෙහි මුදල් ගෙවීමේ කාලය ඊගාව සූත්‍රය. ණයෙහි මුදල් ගෙවීමේ කාලය ඊගාව සූත්‍රය තමයි සාමාන්‍ය ණය හිමියෝ. සාමාන්‍ය ණය හිමියෝ මෙතන එන්නේ ණයට ගැන. සාමාන්‍ය ණය හිමියෝ ණයට ගැනුම් ගුණ කිරීම 365. අපිට තිබුණා සාමාන්‍ය ණය හිමියෝ 75000. අපිට ආවා ණයට ගැනුම් 6,40,000. 365. දැන් බලන්න උත්තරේ කීයද කියලා. මේක සමාන වෙන්න බෑ. මම කියන්නේ එන්න ඕනේ කීයක්ද? 42.79. ඔයාලට කැල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම ඉදත් කිව්වා කැල් එකක් ගන්නවා නම් අලුතෙන්ම සයන්ටිෆික් කැල් එකක් ගන්න කියලා. මොකද ඉදිරියේදී විභාග වලට ඒක අවශ්‍ය වෙනවා, වැදගත් වෙනවා ඈ. දැන් සාමාන්‍ය කැල් එකක් ගන්න එපා. 75000 බෙදීම 6,40,000 ගුණ කිරීම 365 සමානයි 42.77ක් මට ආවා. හේතුව අර මේක වටේලා නෙවෙන එකත් ඒන දශම එන හින්දා ඒක ගැටලුවක් නැහැ. මේක ඇවිල්ලා තියෙන්නේ මගේ ඒක අර පූර්ණ වටේලා ගත්ත හින්දා 42.77 අතන ආවේ 42.79යි කියලා මම ගත්තා. ඒ දශම දෙක කැල්ල වලින් තියෙන ඒවා එහෙනම් ඒවා ප්‍රශ්නේ නෙවෙයි. හරි. එහෙනම් ආසන්න වශයෙන් අපි දින කීයක් ගන්නවද? සල්ලි ගෙවන්න. දවස් 43කට සැරයක් තමයි ණය හිමියන්ට අපි සල්ලි ගෙවන්නේ. ඒ කියන්නේ අපි බඩු අරගෙන ණය හිමියෝ කියලා කියන්නේ ඒ අයට අපි දැන් හිතමු මම ඒජන්සියක් කරන්නේ. මම රත්ති කිරිපිටි තමයි අරගෙන අලෙවි කරන්නේ. මම ණයට ගන්නෙ. මම ඒකල ණයට ගත්තේ වට සල්ලි ගෙවනකොට දවස් 43කට පස්සේ තමයි මම කිරිපිටි වලට අදාළ සමාගමකට සල්ලි ගෙවන්නේ. පැහැදිලි නේද? right. එතකොට ඔන්න මම තුනක් කතා කරා ණය තොග පිරිවැටුම් අනුපාතය, ණය ගැති පිරිවැටුම් අනුපාතය, ණය හිමි පිරිවැටුම් අනුපාතය. තොග රඳවා ගැනීමේ කාලය, ණය ගැති මුදල් එකතු කිරීමේ කාලය, ණය හිමියන්ට මුදල් ගෙවීමේ කාලය. ওই තුනම එක හා සමානයි ගණනය කිරීම වලදී. ඒතකොට තොගෙන් කිව්වේ කොච්චර කාලයක් තොගේ තියෙනවද? ණය ගැතියෝගෙන් කිව්වේ කොච්චර කාලයකින්ද ණය ගැතියෝ සල්ලි දෙන්නේ? ණය හිමියකෙදි කතා කරේ අපි ණය හිමියන්ට කොච්චර කාලයකින්ද ගෙවන්නේ? එතකොට පිරිවැටුම ගැන කතා කරද්දී තොගයක් විකුණුම් බවට පත් වෙන වාර ගණන හෙව්වා, ණයට කී වතාවක් විකුණනවද කියලා හෙව්වා, ණයට කී වතාවක් ගන්නවද කියලා හෙව්වා. පැහැදිලිනේ? අන්න ඒ තුන ඔන්න මම කතා කරලා ඉවර කරනවා. හරි. ඊගාවට යන් ලියා ගන්න මුළු පිරිවැටුම් අනුපාතය නේද? මුළු පිරිවැටුම් අනුපාතය අපිට ඊගාවට තියෙන්නේ මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය. මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය. මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය.
දැන් මුළුවත්කම් පිළිවෙතම අනුපාතයත් එක ලොකු දෙයක් නෙවෙයි. අපේ මුළුවත්කම් වලින් කී වාරයක්ද විකුණුම් බවට පත් වෙන්නේ කියන එක තමයි ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට මේක හොයන්නේ මුළුවත්කම් පිළිවෙතම අනුපාතය මුළුවත්කම් පිළිවෙතුම් අනුපාතය සමානයි අපේ තියෙන විකුණුම් කීයද විකුණුම් සහ ඊගාට අපි ගන්නවා මොනවද මුළුවත්කම් මොනවද අපි ගාව තියෙන්නේ මුළුවත්කම් දැන් මේ මුළුවත්කම් කියලා කියන්නේ මොනවද ස්ථාවරවත්කම් සහ අපිට ගන්න පුළුවන් මුළුවත්කම් කියලා කියන්නේ කොහොමද මුළුවත්කම් කියලා කියන්නේ ස්ථාවරවත්කම් ධන ජංගම වත්කම්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ තියෙන වගකීම් වලින් යම් කොටසක් අඩු කරාට පස්සේ ඉන්නේ මොකද්ද? එහෙම ගන්නයි කියලා නේද පුළුවන්. මොකද මේක ශේෂපත්‍රයේ මෙහෙම ගත්තාට පස්සේ මෙතන ස්ථාවරවත්කම් කියලා මම කිව්වා. මෙතන ජංගමවත්කම් කියලා කිව්වා. හරිද? එතකොට මෙන්න මේ දෙකෙන් තමයි අපි මේක හොයාගන්නේ. අපි මේක හොයාගන්නේ මෙන්න මේ දෙකෙන්. රයිට්? ලියාගන්න මෙහෙම විකුණුම් ජනනය කිරීම සඳහා ව්‍යාපාරයේ සතු වත්කම් ව්‍යාපාරයේ සතු වත්කම් කොතෙක් දුරට කාර්යක්ෂමව යොදාගෙන තිබේද යන්න මෙම අනුපාතයෙන් හඳුනා ගනී. මෙය පහත පරිදි ගණනය කරනු ලබයි. ලියන්න මුළුවත්කම් පිළිවෙතුම් අනුපාතය සමානයි විකුණුම් බෙදීම මුළුවත්කම් විකුණුම් බෙදීම මුළුවත්කම්. දැන් ওই මුළුවත්කම් හොයාගන්න පුළුවන් එකක් තමයි යටින් යන මුළුවත්කම් සමානයි ස්ථාවරවත්කම් ධන ජංගම වත්කම්. ස්ථාවරවත්කම් ධන ජංගම වත්කම්. හරි. දැන් ඔය අපි කතා කරපු උදාහරණයම ගත්තොත් එහෙම ඒකේ තියෙනවා අස්පිර විකුණුම් 2,60,000. ණයට විකුණුම් තියෙනවා කීයක්ද? 5,40,000. ඒ දෙකේම එකතුව ගත්තොත් මුළු විකුණුම් තියෙනවා කීයක්ද? 1,08,000. හරිද? 1,08,000ක් තියෙනවා. දැන් බලන්න ඔය ශේෂපත්‍රයේ ස්ථාවරවත්කම් කීයක් තියෙනවද? 1,07,000ක් තියෙනවා උඩ එකතු ස්ථාවරවත්කම් වල මුළු එකතු. ජංගමවත්කම් ඔක්කොම එකතු කියද 1,03යි. හරි 1,03යි. එතකොට එහෙනම් 1,03යි 1,07යි එකතු කරපුවාට පස්සේ 1,10යි. එහෙනම් මෙන්න මේ 1,08 බෙදීම 1,10යි. එහෙනම් අපිට එන උත්තරේ 0.8යි. හරි ඒකත් උදාහරණ විදිහට දාගන්න. දැන් මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද?
ව්‍යාපාරයේ රුපියල් 100ක් වත්කම් වල ආයෝජනය කරලා තියෙනවා නම් වත්කම් තියෙනවා නම් ඒකෙන් රුපියල් 80ක්. එහෙම නැත්නම් රුපියලක් වත්කම් තියෙනවා නම් ඒ රුපියල හරහා විකුණුම් කීයක් ඇවිල්ලා තියෙනවද? 780ක් ඇවිල්ලා තියෙනවා. ඒතර මගේ ව්‍යාපාරයේ මුළු වත්කම් රුපියල් 100 නම් රුපියල් 100න් විකුණුම් ඇති කරලා තියෙනවා කීයක්ද? 80ක්. මොකද ස්ථාවර වත්කම් වලින් සමානලාට විකුණුම් ඇති වෙන කරන ප්‍රමාණය අඩු වෙන්නේ. යන්ත්‍රම වත්කම් වැඩි වැඩියෙන් පාවිච්චි කරන්නේ. නමුත් සමස්තයේ මුළු වත්කම් ගත්තට පස්සේ අපිට පේනවා 0.8ක්. තියාගන්න මෙහෙම ඕකටම දාගන්න. මේන් අදහස් වෙන්නේ ව්‍යාපාරයේ මුළු වත්කම් රුපියලකින් 780ක් විකුණුම් ජනනය වන බවයි. හරි. එතකොට මේක එකට ගන්නත් පුළුවන් ඕනනම් ඔයාලට මෙහෙම ලියන්න පුළුවන්. ඒ කියන්නේ මුළු වත්කම් රුපියලකට විකුණුම් 7.8ක්. හරි. ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. අරක විතරක් කියලා කියන්නත් පුළුවන්. දැන් ඊගාවට අපිට බලන්න පුළුවන් මුළු වත්කම් විතරක් ගන්න නැතුව ඕනේ නම් ස්ථාවර වත්කම් විතරක් ගන්නත් පුළුවන්. එතකොට මොකද වෙන්නේ? විකුණුම් බෙදනවා මොකෙන්ද? ස්ථාවර වත්කම්. දැන් මේක ඇරියට නම් ස්ථාවර වත්කම් කීයක් තියෙනවද? ලක්ෂ 7යි තියෙන්නේ. එහෙනම් මෙතන ගත්තා නම් ලක්ෂ 8 බෙදීම ලක්ෂ 7 ස්ථාවර වත්කම් වලට නම් කීයද? ඒකෝ එහෙම ගත්තා නම් 1.0 කීයක් දෙන්න කියලා බලන්න. 1.4ක් වෙනවා. හරි. මොකද ඊගා එක අපිට කතා කරන්න තියෙන්නේ මුළු වත්කම් නෙවෙයි මුළු ස්ථාවර වත්කම් පිරිවැටුම. ලියාගන්න ඊගා එක ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය. ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය. ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය. ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය. හරි. ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය ලියා ගන්න. ඕනේ වල ඒක උදේ වෙනව නේද? හරිද? උදේ වෙන්න. හරි. කියන්නේ නම් මේ වගේ ඔව්. හරි. ලියා ගන්න මෙහෙම ස්ථාවර වත්කම් යටතේ විකුණුම් ජනනය කිරීම සඳහා ව්‍යාපාරයේ සතු ස්ථාවර වත්කම් කොතෙක් දුරට කාර්යක්ෂම ලෙස යොදාගෙන තිබේද යන්න මෙම අනුපාතයෙන් පිළිබිඹු කෙරේ. මෙය පහත පරිදි ගණනය කරනු ලබයි. ඊළඟ ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය සමානයි විකුණුම් බෙදීම ස්ථාවර වත්කම් මේ කැඩියෙත් නම් විකුණුම් ලක්ෂ 8යි ස්ථාවර වත්කම් ලක්ෂ 7යි. ඔන්න 1.14යි ඕනේ නම් එකට කියලා පෙන්නන්න පුළුවන්.
ස්ථාවර වත්කම් රුපියලකට විකුණුම් 1.714ක්. හරිද? right. දැන් එහෙනම් ඔන්න මම ඒ ටිකක් කතා කරලා ඉවර කරනවා. මොකද්ද ඔය ක්‍රියාකාරී අනුපාතය යටතේ? ඒතර ක්‍රියාකාරී අනුපාත වලට මම කීයක් කතා කරාද? 8ක්. එකක් තොග පිරිවැටුම්, තොග රඳවා ගැනීමේ කාර්යය. ණය ගති පිරිවැටුම්, ණය එකතු කිරීමේ කාර්යය. ණය හිමි පිරිවැටුම්, ණය හිමියන්ට මුදල් ගෙවීමේ කාර්යය. මුළු වත්කම් පිරිවැටුම් අනුපාතයේ ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය කීයද? ඔක්කොම 8යි. හදන හැටිත් පෙන්නවා. නේද? right? උදාහරණ ඒ පොතේ තිබ්බ ටිකම දාගෙන යන් ඉදිරියේදී අපි උදාහරණ හදන්න ඕනේ. එහෙනම් ඔන්න ලාභදායී අනුපාත ඉවරයි, ද්‍රවශීලතා අනුපාතත් ඉවරයි, ක්‍රියාකාරී අනුපාතත් ඉවරයි. දැන් එනවා හතරවෙනි එකට. මොකද්ද? තෝලන අනුපාත. තෝලන අනුපාත. තෝලන අනුපාත. තෝලන අනුපාත මම ඔයාලට දීලා තියෙනවා. තෝලන අනුපාත කීයක් දීලා තියෙනවද? 3ක් දීලා තියෙනවා. ණය ස්කන්ධ අනුපාතය, මුළු ප්‍රාග්ධනයේ ණය අනුපාතය සහ පොලී ආවරණ අනුපාතය කියලා 3ක් දීලා තියෙනවා. හරි? right. තියාගන්න මෙහෙම ව්‍යාපාරයක දිගුකාලීන මූල්‍ය තත්ත්වය මැනීම සඳහා භාවිතා කෙරෙන අනුපාත තෝලන අනුපාත ලෙස හඳුනා ගනී. මෙම අනුපාත තුලින් ව්‍යාපාරයේ දිගුකාලීන පැවැත්ම හෙවත් දිගුකාලීන නොදුන්නත් බව පෙන්නුම් කෙරේ. මේ සඳහා යොදා ගැනීම අනුපාතයන් තුනක් පහත පරිදි හඳුනාගත හැක. හරිද? ඕකේ පළවෙනි එක ගන්න. ණය ස්කන්ධ අනුපාතය. ණය ස්කන්ධ අනුපාතය. ණය ස්කන්ධ අනුපාතය. ණය ස්කන්ධ අනුපාතය. දැන් ඔය ණය ස්කන්ධ අනුපාතය කියලා කියන්නේ මෙහෙම.
මේ හිතන්නකෝ මම ව්‍යාපාරයක් පටන් ගන්න යන්නේ. හරිද? දැන් ඔය මම මේ කියන්නේ ලොකු ව්‍යාපාර කරනකොට. හරිද? මේ A B S කියන ව්‍යාපාරේ නම් මම මේ ව්‍යාපාරේ පටන් ගන්න යද්දි මගේ අතින් රුපියල් ලක්ෂයක් ගන්නවා. හරිද? මේක අපි කියනවා අයිතිකරුගේ ප්‍රාග්ධනයවත් මගේ ප්‍රාග්ධනය. මගේ අයිති රුපියල් ලක්ෂයක්. හැබැයි මම ණයටත් ගන්නවා. රුපියල් 50000ක් බැංකුවෙන් ගන්නවා අවුරුදු 10කට විතර. එතකොට තව මම ගන්නවා අපි කියන්නේ ඔය ණයකර වගේ දේවල් වලින් ඒ වගේ තවත් ණය තියෙන්න පුළුවන්. දීර්ඝ කාලීන ණය මේකෙමුත් 20000ක් ගන්න. දැන් මේව ගත්තට පස්සේ මගේ අයිතියයි මගෙන් බාහිරින් ගත්ත ණයයි ගත්තට පස්සේ මෙන්න මේ දෙක අතර තියෙන සම්බන්ධය. දැන් සමහර වෙලාවට මගේ අයිතිය ලක්ෂයයි පිටායට 70000ක වගකීමක් තියෙනවා. දැන් මේක සමානවට 50000ක් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? එතකොට මෙන්න මේ තුන් දෙනාට එකතු වෙලා මාව ඕවර්ටේක් කරගෙන යන්න පුළුවන් ව්‍යාපාරේ නේද? එතකොට ඒක තරම්ම සුදුසු නෑ. මගේ අයිතිය හැම වෙලාවෙම වැඩිපුර තියෙන්න ඕනේ මගේ අයිතිය. බාහිරින් මේ දීර්ඝකාලීන ගන්න ණය ප්‍රමාණය අඩු වෙන තරමට හොඳයි. ඒතකොට අපි උත්තරේ හැටියට ගත්තොත් එහෙම මේකේ අයිතිකරුගේ ප්‍රාග්ධනයේ ඉර යට දැම්මොත් එහෙම අයිතිකරුගේ ප්‍රාග්ධනය අපි ඉර යට දැම්මොත් එහෙම යට ලක්ෂයක් ආවොත් එහෙම උඩ ලක්ෂයට වඩා අඩු වුණොත් හොඳයි. ඒ කියන්නේ ලැබෙන උත්තරේ බිංදුවයි දශම ගණන් එන එක හොඳයි. හැබැයි එකට වඩා වැඩි වෙන්න හොඳ නැහැ. එකට වඩා වැඩි වුණොත් අනිවාර්යයෙන්ම අයිතිකරුගේ අයිතිය අභිබවා ගිහිල්ලා එතන ඒක ව්‍යාපාරයට තරම් සුදුසු නැහැ. පැහැදිලිද? එහෙනම් මම ව්‍යාපාරයක් කරනවා නම් වැඩිපුරම තියෙන්න ඕනේ මගේ දේවල් බාහිරින් ණයට ගන්න දේවල් ටික අඩු වෙන්න ඕනේ. ඒක තමයි මෙම අනුපාතය හරහා කතා කරන්න උත්සාහ කරන්නේ. තියාගන්න මෙහෙම මෙම අනුපාතේ ණය ප්‍රාග්ධනයක් එනම් නිශ්චිත පොලී හිමිකමක් සහිත දීර්ඝකාලීන ණය නිශ්චිත පොලී හිමිකමක් සහිත දීර්ඝකාලීන ණය සහ අයිතිකරුගේ ප්‍රාග්ධනයේ අතර ඇති සම්බන්ධතාවය පෙන්눔 කරනු ලබයි. නිශ්චිත පොලී හිමිකමක් සහිත ණය ප්‍රාග්ධනයේ ලෙස වරණීය කොටස් ප්‍රාග්ධනයත් ණයකර ඩිබෙන්චර්ස් කියලා අපි කියන්නේ ණයකර දීර්ඝකාලීන ණය ඇතුළත් වේ. මෙහිදී ස්කන්ධ ප්‍රාග්ධනයේ ලෙස එනම් අයිතිකරුගේ අයිතිය ලෙස හඳුනා ගනු ලබන්නේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සහ සංචිතවල එකතුව වේ.
දැන් ඔය කියන්නේ මෙහෙමයි. අයිතිකරුට අයිතියව කියලා කියන්නේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කියලා තියෙනවා. ඒකයි ඔය ලාභදායී වගේ ප්‍රත්‍යාගන්න වගේ සංචිත කියලා තියෙනවා. විභාගයේදී ගණන් වල තිබ්බොත් ඒ දෙක එකතුව කියලා ගන්න කියනවා. ණය කියන ඒවා ගත්තොත් එහෙම දිගුකාලීන ණය, වරණීය කොටස් ප්‍රාග්ධනය සහ ණය කර. මෙන්න මේ තුන තිබ්බොත් මෙන්න මේ තුන එකතුව ගන්න කියලායි කියන්නේ. හරිද? ඒතර ඔක ගණන් වල තිබ්බොත් ඒක අපි ගන්නවා බැරි වෙලාව දිගුකාලීන ණය විතරයි නම් තිබ්බේ ඒක විතරයි. වර්ණීය කොටස් ප්‍රාග්ධනය මේ දෙක තිබ්බනම් මේ දෙක විතරයි. මේ උඩේ කන යට දෙක විතරයි කියන ඒක විතරයි. මේකේ තුනම තිබ්බොත් තුනම ගන්නවා, දෙකක් තිබ්බොත් දෙකක් ගන්නවා, එකක් තිබ්බොත් එකක් ගන්නවා. මේකේ සාමාන්‍ය කොටස් විතරක් නම් තිබ්බේ සංචිත නැත්නම් එතකොට අපි ගන්නේ සාමාන්‍ය කොටස් විතරයි. සංචිත වෙන්න සාමාන්‍ය කොටස් නැති වෙන්නේ නැහැ. සංචිත නෙවෙයි අනිවාර්යයෙන්ම සාමාන්‍ය කොටස් තියෙන්නේ. සංචිත නැති වෙන්න පුළුවන්. හරිද? සූත්‍රය ලියා ගන්න. ණය ස්කන්ධ අනුපාතය සමානයි. ණය ස්කන්ධ අනුපාතය සමානයි. නිශ්චිත පොලි හිමිකමක් සහිත දිගුකාලීන ණය. නිශ්චිත පොලි හිමිකමක් සහිත දිගුකාලීන ණය. ඊට උඩ මොකද්ද? නිශ්චිත පොලි හිමිකමක් සහිත දිගුකාලීන ණය. එතකොට ඉර යට අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය දැන් ඔයාලට ආපහු උඩ තිබ්බා. හැබැයි තවදුරටත් පැහැදිලි වෙන්න ඕන නිසා මම මේක ආපහු දෙන්නම් මෙන්න මේවා තමයි එන්නේ කියලා. යටින් දාගන්න. නිශ්චිත පොලි හිමිකමක් සහිත දිගුකාලීන ණය ලෙස. යටින් ලියන්න නිශ්චිත පොලි හිමිකමක් සහිත දිගුකාලීන ණය ලෙස හඳුනා ගනු ලබන්නේ ප්‍රෙෆරන්සියස්. අපි කියන්නේ වර්ණීය කොටස් ප්‍රාග්ධන. පල්ලයට ලියුවත් කමන්නේ. වර්ණීය කොටස් ප්‍රාග්ධනය ණය කර දිගුකාලීන ණය. දිගුකාලීන ණය. හරි. යටින් ලියන්න අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය ලෙස ගැනෙන්නේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සංචිත. දැන් මේකෙන් අපි හොයලා ගන්න උත්තරය එකට වඩා අඩු නම් හරි 0.9ක් වුණත් හොඳයි. එකට වඩා අඩු නම් හොඳයි. මේකට අපි කියන්නේ අවතෝලනයක් කියලා. හැබැයි එකට වඩා වැඩි වුණොත් එහෙම ඒක හොඳ නැහැ. ඒකට අපි කියන්නේ අධිතෝලනයක් කියලා. ඒතර ව්‍යාපාරයේ සමානලාවට දුන්නත් වෙන්න පුළුවන් කෙටි කාලයක් තුල නෙවෙයි දිගු කාලයක් තුල. යටින් ලියා ගන්න මෙහෙම මෙම අනුපාතයෙන් ලැබෙන අගය එකට වඩා අඩු නම් එය ව්‍යාපාරයට යෝග්‍ය වන අතර එය අවතෝලනයක් ලෙස හඳුනා ගනී. එකට වඩා වැඩි නම්
එය ව්‍යාපාරයට යෝග්‍ය නොවන අතර එය අධිතෝලනයක් ලෙස සැලකේ. හරි. එතකොට ඔයාලා ඕකේ බලන්නකෝ ඔයාලගේ අර මම දීපු ගානේ මේකේ තියෙනවා මුළු ප්‍රාග්ධනයේ මේ දිගුකාලීන ප්‍රාග්ධනයේ ගත්තොත් එහෙම තියෙනවා දිගුකාලීන වගකීම් තියෙනවා ණය කර 1,50,000ක් තියෙනවා නේ නිශ්චිත පොලි අනුපාතයක් සහිත දිගුකාලීන ණය 1,50,000ක් තියෙනවා. සාමාන්‍ය වර්ණීය කොටස් ප්‍රාග්ධනය කීයක් තියෙනවද? ලක්ෂයක් තියෙනවා. එහෙනම් මේක ඉර උඩ කීය දෙන්නේ? 2,50,000යි. නිශ්චිත පොලි හිමිකමක් සහිත ඒවා තියෙනවා දිගුකාලීන ණය 1,50,000යි. වර්ණීය ප්‍රාග්ධනය කියලා ඔක තියෙනවා ලක්ෂයක්. හරිද? එතකොට අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ විදියට සැලකන්නේ සාමාන්‍ය කොටස් කොච්චරක් තියෙනවද? 5,40,000ක් තියෙනවා. ලාභ සංචිතේ කීයක් තියෙනවද? 60,000ක් තියෙනවා. එතකොට මෙයා වෙන්නේ 5,40,000 ධන 60,000. බලලා ලියා ගන්න ඕක පැහැදිලිව ලියා ගන්න අවබෝධයෙන් ඇතුව ඔයා ගාව ශේෂපත්‍රය තියෙනවා. ඒ ශේෂපත්‍රයේ තියෙනවා වර්ණීය කොටස් කීයද? ප්‍රාග්ධනයේ කියලා වර්ණීය කොටස් ලක්ෂයක් තියෙනවා. හරි නෙවෙයි? ණයකර කියලා 1,50,000ක් තියෙනවා. දිගුකාලීන ණයනේ තියෙන වර්ණීය කොටස් කියලා තියෙන ණයකර කියලා තියෙන්නේ. අරගේ ණයකර කියලා තියෙන්නේ. 1,50,000ක් තියෙනවා. දිගුකාලීන වගකීම් යටතේ තියෙන දිගුකාලීන ණය නෑ. ණයකර 1,50,000යි. වර්ණීය කොටස් තියෙනවා ලක්ෂයක්. ඒ දෙකේ එකතුව 2,50,000යි. අයිතිකරුවන්ගේ සාමාන්‍ය කොටස් තියෙනවා 5,40,000ක්. ඒ වගේම සංචිත වර්ෂය තියෙනවා 60,000ක්. ඒ දෙකේ එකතුව කීයද එනම් රුපියල් 6,යි. එතකොට එහෙනම් අපි ගත්තොත් එහෙම 2,50,000 බෙදීම 6,000 කීය දෙන්නේ 0.41 0.41 මේක මොන තෝලනයක්ද? අවතෝලනයක්. මේක අධිතෝලනයක් නෙවෙයි. බලන්න ඒක හොඳට. හරි. ඊගාව එක මුළු ප්‍රාග්ධනයට ණය අනුපාතය. මුළු ප්‍රාග්ධනයට ණය අනුපාතය. මුළු ප්‍රාග්ධනයට ණය අනුපාතය. මේකෙදි කරන්නේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ වෙනුවට ව්‍යාපාරයට යොදලා තියෙන මුළු ප්‍රාග්ධනය ගන්න. තේරුණාද? ව්‍යාපාරයට යොදලා තියෙන මුළු ප්‍රාග්ධනයම ගන්නවා. දැන් මුළු ප්‍රාග්ධනය කියලා කියන්නේ ණය දැන් හිතන්නකෝ මේ මම ලක්ෂයක් දැම්මා. එතකොට වර්ණීය කොටස් වලින් 50,000ක් තිබ්බා. ඒකත් මම ගත්තා. ණයකර වලින් 20,000ක් තිබ්බා. ඒකත් මම ගත්තා. හිතන්න දිගුකාලීන ණය 5,000ක් තිබ්බා. ඒකත් ගත්තා. එතකොට මගේ මේ බිස්නස් එකට මම ඔක්කොම කීයක් දාලා තියෙන්නේ? 1,75,000ක් දාලා. හැබැයි මේ 1,75,000 මම පොලි ගෙවන්නේ 75,000ක්. මේක මගේ. නමුත් මම ව්‍යාපාරයට යොදපු මුළු ප්‍රාග්ධනය කීයද? මගේ ලක්ෂය විතරක් නෙවෙයි මේ 75,000ක් තියෙනවා. එහෙනම් මෙතනදී පාවිච්චි කරන්නේ මොන ප්‍රාග්ධනයද? මුළු ප්‍රාග්ධනය. දැන් මුළු ප්‍රාග්ධනය කියපුවාම මුළු ප්‍රාග්ධනයට වැටෙනවා අර මේ උඩ තියෙන ඔක්කොම ආපහු යටටත් වැටෙනවා. තියාගන්න මෙහෙම
මුළු ප්‍රාග්ධන අනුපාතය. මුළු ප්‍රාග්ධනයට ණය අනුපාතය. මුළු ප්‍රාග්ධනයට ණය අනුපාතය. මුළු ප්‍රාග්ධනයට ණය අනුපාතය. දැන් මේකෙදි නිශ්චිත පොලි හිමිකමක් සහිත දිගු කාල ණය කියන එක ඒක එහෙමමයි. හරි. ලියාගන්න. මෙහිදී මුළු ප්‍රාග්ධනය යන්නට වරණීය කොටස් ප්‍රාග්ධනය ණය කර सामान्य කොටස් ප්‍රාග්ධනය දිගුකාලීන ණය සංචිත ආදී සියල්ලම ඇතුළත් වේ. හරි. සූත්‍රය ලියාගන්න. නිශ්චිත පොලි හිමිකමක් සහිත දිගුකාලීන ණය බෙදීම මුළු ප්‍රාග්ධනය ඕකේ හැටියට ගත්තොත් එහෙම ඉස්සල්ලා ගත්ත ලක්ෂේ 1,50,000යි සංචිත 60,000යි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයයි ඔක්කොම ගන්න ඕනේ. නිශ්චිත පොලි හිමිකමක් සහිත තිබ්බේ ඉස්සල්ලා 2,50,000යි මේකේ ඒ 2,50,000ත් මේකට එකතු වෙන්න ඕනේ මේ දෙකට. මෙතන ලක්ෂ 6යි මේ 2,50 මේකට එකතු වුණාම 8,50. හරි. ඔන්න ඕක තමයි අපි ගන්න සූත්‍රයට අදාළව උත්තරේ. එතකොට 100 මේක 100ෙන් ගුණ කරලා ගත්තොත් ඕනම් ප්‍රතිශතයක් විදිහට අපි ගන්නවා මේක 100ෙන් ගුණ කරලා මේක දාගන්න 100ෙන් ගුණ කරලා අපිට ගන්න පුළුවන්. එතකොට මේක 100ට නම් 29.41යි 100ට 29.41යි. හරි right. ඊගාවට ඒකේ තුන්වෙනි එක ලියාගන්න මොකද්ද? පොලි ආවරණ අනුපාතය. ඒ කියන්නේ ව්‍යාපාරයේ ලාභයෙන් කොපමණ වසර ගන්නකට පොලි ගෙවන්න පුළුවන්ද බැයිද කියන එක තමයි මේකෙන් හොයාගන්නේ. ලියාගන්න මෙහෙම ව්‍යාපාරයේ ලාභයෙන් කොපමණ වාර ගණනක් පොලි ගෙවිය හැකිද යන්න මේ තුලින් හඳුනා ගනී. හරි මේකේ සූත්‍රය ලියන්න. බදු අයු පොලි ආවරණ අනුපාතය සමානයි. බදු අය කිරීමට පෙර සුද්ධ ලාභය ධන පොලිය බෙදීම පොලිය. බදු අය කිරීමට පෙර සුද්ධ ලාභයට එකතු කරනවා පොලිය ආපහු පොලිය බෙදනවා. හරි right.
එතකොට එහෙනම් ඔන්න මම හතරවෙනි එකත් ඉවර කරනවා. පස්වෙනි එක ලියා ගන්න ආයෝජකයන්ගේ අනුපාත. හරි ආයෝජකයන්ගේ අනුපාත. මම ආයෝජකයන්ගේ අනුපාත දැන් කතා කරන්න යන්නේ. ආයෝජකයන්ගේ අනුපාත මම ලබන සතියේ බදාදා හවස 5ට එහෙම නැත්නම් 4:00 පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකක් හරි වෙනසක් වුණොත් මම ඔයාලට දැනුවත් කිරීමක් කරන්නම්. හරිද? right. එහෙනම් අපි අදට මේ කටයුතු ඉවර කරමු. මේ රෙකෝඩින් එක මම YouTube එකට දාන්නම්. ඔයාලා ඔක්කොටම බලා ගන්න. හරි? එහෙනම් බොහොමත්ම ස්තුතියි. අද දවසේ සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට අපි කොසොන් පොයට පස්සේ නැවත හම්බ වෙමු. හරි.